ආදරණීය දරුවනේ ජීව විද්‍යාව තුන්වන ඒකකය ජීවින්ගේ විවිධත්වය සහ පරිණාමය මේ ඒකකයේ අපි ජීවින්ගේ වර්ගීකරණය නාමකරණය වගේම දූරාවලි මට්ටම් ගැන සාකච්ඡා කරා සෛද්ධාන්තික කරුණු තියරි කරුණු සාකච්ඡා කළා. ඊට අදාළව තවත් පරිච්ඡේදයක් යටතේ එහි ප්‍රශ්නාවලිය සාකච්ඡා කිරීමටයි මේ සූදානම් වෙන්නේ. අද මම ප්‍රශ්න 30කින් යුක්ත ප්‍රශ්නාවලියක් ඔබට ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ ප්‍රශ්න වලට ඔබ නිවසේ සිට පිළිතුරු සැපයීමෙන් මේ විෂය කරුණු පිළිබඳව ඉතාම හොඳ දැනුමක්, මතකයක්, හොඳ පුනරීක්ෂණයක් සිද්ධ කරගන්න පුළුවන්. එමුන අපි ප්‍රශ්න වලට යමු වෙමු. පළවෙනි ප්‍රශ්නය. වර්ගීකරණය යනු කුමක්ද? වර්ගීකරණය කියන්නේ මොකක්ද? පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට සැකසීම. දරුවනේ මේ වර්ගීකරණය යනු කුමක්ද කියන ප්‍රශ්නය පසුගිය විභාග කීපයකම උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අහලා තියෙන දෙයක්. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒ හොඳ පුහුණුව ලබා ගන්නට අවශ්‍යයි. හරි. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට සැකසීම. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට සැකසීම තමයි වර්ගීකරණය කියලා අදහස් කරන්නේ. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යමු. වර්ගීකරණ විද්‍යාව. මොකද වර්ගීකරණ විද්‍යාව කියන්නේ? ජීවීන් වර්ගීකරණය, හඳුනා ගැනීම, නාමකරණය සහ විස්තර කිරීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය තමයි වර්ගීකරණ විද්‍යාව කියලා කියන්නේ. ජීවීන් වර්ගීකරණය, හඳුනා ගැනීම, නාමකරණය සහ විස්තර කිරීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය තමයි වර්ගීකරණ විද්‍යාව කියන්නේ. හරි. අපි ලියමු. ජීවීන් වර්ගීකරණය, හඳුනා ගැනීම, නාමකරණය හා ජීවීන් පිළිබඳ විස්තර කිරීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය. ජීවීන් වර්ගීකරණය, හඳුනා ගැනීම, නාමකරණය සහ ජීවීන් පිළිබඳ විස්තර කිරීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය තමයි වර්ගීකරණ විද්‍යාව කියලා අදහස් කරන්නේ. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. වර්ගීකරණ ආකාර දෙක නම් කරන්න. හරිම සරල ප්‍රශ්නයක්. වර්ගීකරණ ආකාර දෙක පිළිබඳවත් පසුගිය විභාග ප්‍රශ්නවල ව්‍යුහගත රචනා සඳහා ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන වර්ගීකරණ ආකාර දෙක. මේ ප්‍රශ්නේ මේ විදිහට යොමු වෙන්නත් පුළුවන්. ප්‍රධාන වර්ගීකරණ පද්ධති දෙවර්ගය නම් කරන්න. ඉතින් එකම උත්තරයක් තියෙනවා. කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය. කෘත්‍රිම වර්ගීකරණය, ස්වභාවික වර්ගීකරණය. හතරවෙනි ප්‍රශ්නෙට දරුවනේ අපි යමු. කෘත්‍රිම වර්ගීකරණය කෙටියෙන් පහදන්න. දරුවනේ 18 වන ශතවර්ෂයට පෙර පැවති වර්ගීකරණ පද්ධති තමයි කෘත්‍රිම වර්ගීකරණ පද්ධති කියන්නේ. මේ කෘත්‍රිම වර්ගීකරණ පද්ධති වලදී ලක්ෂණ තෝරා ගැනීම සහ භාවිතය පහසුයි. බාහිර ලක්ෂණ කීපයක් පදනම් කර ගැනීමෙන් තමයි මේ වර්ගීකරණය ගොඩනගලා තියෙන්නේ. හැබැයි ජීවීන් අතර පවතින පරිණාමික බන්ධුතා නැත්නම් සත්‍ය බන්ධුතා කිසිවක් මේ වර්ගීකරණය තුලදී ඉස්මතු වෙන්නේ නැහැ, නිරූපණය වෙන්නේ නැහැ. පරිණාමය පිළිබඳව අධ්‍යයනයකින් තොරව සකස් වෙච්ච වර්ගීකරණ පද්ධතියක් බවත් මතක තියාගන්න ඕනේ. හරි. කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ මොකද්ද? ජීවීන්ගේ තෝරාගත්ත බාහිර ලක්ෂණ කිහිපයක් පදනම් කරගනිමින් සිදු කරන ලද
වර්ගීකරණයයි. ජීවින්ගේ තෝරාගත් බාහිර ලක්ෂණ කීපයක් පදනම් කර ගනිමින් සිදු කරන ලද වර්ගීකරණය තමයි කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ. ලක්ෂණ තෝරා ගැනීම සරලයි, සරල හා පහසු වේ. ඒ වගේම ජීවින් අතර පවතින සත්‍ය බන්ධුතා ඉස්මතු වෙන්නේ නැහැ, නිරූපණය වෙන්නේ නැහැ. ජීවින් අතර පවත්නා සත්‍ය බන්ධුතා නිරූපණය නොවේ. ජීවින් අතර පවත්නා සත්‍ය බන්ධුතා නිරූපණය වෙන්නේ නැහැ. ඒ වගේම 18 වන ශතවර්ෂයට පෙර පැවති 18 වන ශතවර්ෂයට පෙර පැවති එකම වර්ගීකරණ පද්ධතියයි. 18 වන ශතවර්ෂයට පෙර පැවති වර්ගීකරණ පද්ධතිය. ඒක තමයි එකම වර්ගීකරණ පද්ධතිය. ඉතින් මෙන්න මේ කාරණා ටික ඔබේ පිළිතුරට ගොනු වෙන්නට අවශ්‍යයි දරුවෝ. කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ මොකද්ද? ජීවින්ගේ තෝරාගත්ත කලින් සැලසුම් කරලා තෝරාගත්ත බාහිර ලක්ෂණ කීපයක් පදනම් කරගනිමින් සිදු කරන වර්ගීකරණය. මෙතනදී ලක්ෂණ තෝරා ගැනීම සරල සහ පහසු වෙනවා, භාවිතයේ පහසු වෙනවා. ජීවින් අතර පවත්නා සත්‍ය බන්ධුතාවයන් නම් කිසිවක් මෙහිදී නිරූපණය වෙන්නේ නැහැ. පරිණාමික බන්ධුතා නිරූපණය වෙන්නේ නැහැ. 18 වෙනි ශතවර්ෂයට පෙර පැවති වර්ගීකරණ පද්ධතියක්. ඒ වගේම පරිණාමය පිළිබඳව අධ්‍යයනයකින් තොරව සකස් කරපු වර්ගීකරණයක්. ඒකත් මම එකතු කරන්න කැමතියි. පරිණාමය පිළිබඳ අධ්‍යයනයක් නොකර සකස් කළ වර්ගීකරණයකි. අපිට එම්නම් 5 වෙනි ප්‍රශ්නෙට දරුවනේ යොමු වන්නට පුළුවන්. බලන්න. කෘත්‍රිම වර්ගීකරණයේ වාසි මොනවද? වාසි තමයි ලක්ෂණ තෝරා ගැනීම ඊටාම පහසුයි. ලක්ෂණ තෝරා ගැනීම පහසුයි. ඒ වගේම අධ්‍යයනය පහසුයි, භාවිතය සරලයි. අධ්‍යයනය හා භාවිතය පහසු හා සරල වීම. අධ්‍යයනය හා භාවිතය පහසු සහ සරල වීම. ඊළඟ කාරණාව තමයි නව ජීව විශේෂ නැත්නම් නව ජීවී කාණ්ඩ ඇතුළත් කර වර්ගීකරණය අපිට පුළුල් කරගන්න පුළුවන්. නව ජීවී කාණ්ඩ ඇතුළත් කර වර්ගීකරණය පුළුල් කරගත හැකිය. නව ජීවී කාණ්ඩ ඇතුළත් කරලා වර්ගීකරණය පුළුල් කරගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ අපිට නිර්ණායක වෙනස් කරලා වුණත් භාවිතා කරන්න පුළුවන්. නිර්ණායක වෙනස් කරලා වුණත් භාවිතා කරන්න පුළුවන්. නිර්ණායක වෙනස් කරමින් භාවිතා කළ හැකිය. නිර්ණායක වෙනස් කරලා භාවිතා කරන්නත් පුළුවන්. ඒ අනුව ලක්ෂණ තෝරා ගැනීම පහසුයි, අධ්‍යයනය සහ භාවිතය පහසු සහ සරලයි. නව ජීව විශේෂ නැත්නම් ජීවී කාණ්ඩ ඇතුළත් කරලා වර්ගීකරණය පුළුල් කරගන්න පුළුවන්. ඒ වගේම නිර්ණායක වෙනස් කරමින් අපිට භාවිතා කරන්න පුළුවන්. මේව තමයි කෘත්‍රිම වර්ගීකරණයේ වාසි. එකම අවාසිය මොකද්ද? අවාසිය තමයි ජීවින් අතර පවතින සත්‍ය පරිණාමික බන්ධුතාවයන් නිරූපණය වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එහෙනම් අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නේ. ස්වභාවික වර්ගීකරණය යනු කුමක්ද? දරුවනේ ජීවින්ගේ පවතින සත්‍ය පරිණාමික බන්ධුතාවයන්
නිරූපණය වන පරිදි සිදු කරනු ලබන වර්ගීකරණය. හරි. ඒක තමයි ලියන්න තියෙන්නේ. ජීවින්ගේ පවත්නා සත්‍ය පරිණාමික බන්දුතා. නිරූපණය වන පරිදි සිදු කරන වර්ගීකරණයයි. ජීවින්ගේ පවත්නා සත්‍ය පරිණාමික බන්දුතා නිරූපණය වන පරිදි සිදු කරන වර්ගීකරණය තමයි අපි කියන්නේ ස්වභාවික වර්ගීකරණය. මේක පරිණාමය පිළිබඳව අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කරපු වර්ගීකරණය. ඒකත් මම මෙතනට එකතු කරන්නම්. පරිණාමය පිළිබඳ අධ්‍යයනයකින් පසුව ඉදිරිපත් කර ඇත. පරිණාමය පිළිබඳ අධ්‍යයනයකින් පසුව තමයි මේ ස්වභාවික වර්ගීකරණ පද්ධතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම 18 වෙනි සියවසින් පසු නිර්මාණය වෙච්ච වර්ගීකරණ පද්ධති. 18 වන ශතවර්ෂයෙන් පසුව ඉදිරිපත් වූ වර්ගීකරණ පද්ධති වේ. දරුවනේ මම එහෙමනම් 7 වන ප්‍රශ්නයට යොමු වෙනවා. ස්වභාවික වර්ගීකරණයේදී භාවිතා වන ලක්ෂණ මොනවාද? ප්‍රධාන වශයෙන්ම භාවිතා වන ලක්ෂණ 4ක් තියෙනවා. ඒ තමයි රූප විද්‍යාත්මක ලක්ෂණ, සෛල විද්‍යාත්මක ලක්ෂණ, ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සහ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ. රූප විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක, ව්‍යුහ විද්‍යාත්මක සහ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ තමයි භාවිතා වෙන්නේ. අපි මේ පිළිතුර ගොඩනගමු. රූප විද්‍යාත්මක ලක්ෂණ, සෛල විද්‍යාත්මක ලක්ෂණ, ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ, අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ, අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ, රූප විද්‍යාත්මක ලක්ෂණ, සෛල විද්‍යාත්මක ලක්ෂණ, ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සහ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ තමයි ස්වභාවික වර්ගීකරණයේදී භාවිතා වන ලක්ෂණ වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය. ස්වභාවික සහ කෘත්‍රිම වර්ගීකරණ වල ඇති වෙනස්කම් මොනවද? මොනවද වෙනස්කම්? දැන් ස්වභාවික වර්ගීකරණ පද්ධතිවලදී පරිණාමික බන්දුතාවයන් සලකා බලනවා. කෘත්‍රිම වර්ගීකරණ පද්ධතිවලදී පරිණාමික බන්දුතාවයන් නිරූපණය වෙන්නේ නැහැ, සලකා බලන්නේ නැහැ. දැන් මේක අපි වගුවක් විදිහට නෙමෙයි දරුවෝ පිළිතුර සපයන්නේ. අපි හැම වෙලාවෙම වෙනස්කම් ලියන්නේ වගන්ති විදිහට. හරි. අපි ලියමු. ස්වභාවික වර්ගීකරණයේදී ජීවීන් අතර වූ පරිණාමික බන්දුතා සලකා බැලේ. කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවීන් අතර වූ පරිණාමික බන්දුතා සලකා නොබැලේ. නැත්නම් පරිණාමික බන්දුතා නිරූපණය නොවේ. ඒක පළවෙනිම වෙනස්කම. ඊළඟට දැන් ස්වභාවික වර්ගීකරණය භාවිතය සංකීර්ණයි. හැබැයි කෘත්‍රිම වර්ගීකරණ භාවිතය පහසුයි, සරලයි. ස්වභාවික වර්ගීකරණයන් සංකීර්ණයි. කෘත්‍රිම වර්ගීකරණයන්
සරලයි පහසුවෙන් භාවිතා කළ හැක. ඊළඟ වෙනස්කම දරුවනේ ස්වභාවික වර්ගීකරණයන් වලදී තියෙන විශේෂත්වය තමයි මේ අවශ්‍ය වෙලාවට ජීවිකාණ්ඩ ඇතුළත් කරලා පුළුල් කර ගැනීමේ හැකියාව අඩුයි. හැබැයි කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවිකාණ්ඩ අවශ්‍ය අවස්ථාවලදී ඇතුළත් කරලා පුළුල් කරගන්න පුළුවන්. ස්වභාවික වර්ගීකරණයන් පුළුල් කිරීමේ හැකියාව අඩුයි. කෘත්‍රිම වර්ගීකරණයන් නව ජීවී කාණ්ඩ ඇතුළු කර පුළුල් කළ හැකිය පුළුල් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ස්වභාවික වර්ගීකරණයේදී ලක්ෂණ විශාල සංඛ්‍යාවක් සලකා බලනවා. හැබැයි කෘත්‍රිම වර්ගීකරණයේදී කලින් තෝරගත්ත ලක්ෂණ කීපයක් පමණයි සලකා බලන්නේ. අපි ඒකත් එකතු කරමු. ස්වභාවික වර්ගීකරණයේදී විශාල ලක්ෂණ ගණනාවක් සලකා බැලේ. කෘත්‍රිම වර්ගීකරණයේදී කලින් තීරණය කළ ලක්ෂණ කිහිපයක් පමණක් සලකා බැලේ. ලක්ෂණ කීපයක් පමණක් සලකා බැලේ. ඒ අනුව දරුවනේ ස්වභාවික සහ කෘත්‍රිම වර්ගීකරණ වල තියෙන වෙනස්කම් අපි ලිව්වා. අපි එකපාරක් මතක් කරගමු. ස්වභාවික වර්ගීකරණයේදී දරුවනේ ජීවීන් අතර තියෙන පරිණාමික බන්ධුතාවයන් සලකා බලනවා. හැබැයි කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවීන් අතර තියෙන පරිණාමික බන්ධුතාවයන් සලකා බලන්නේ නැහැ. ඒවා නිරූපණය වෙන්නේ නැති නිසා. ස්වභාවික වර්ගීකරණය සාපේක්ෂව සංකීර්ණයි. හැබැයි කෘත්‍රිම වර්ගීකරණය සරලයි පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ස්වභාවික වර්ගීකරණයන් පුළුල් කිරීමේ හැකියාව හරිම අඩුයි. හැබැයි කෘත්‍රිම වර්ගීකරණයන් නව ජීවීන් ඇතුළත් කරලා පුළුල් කිරීමේ හැකියාව වැඩි. ඒ වගේම ස්වභාවික වර්ගීකරණයේදී දරුවනේ විශාල ලක්ෂණ සංඛ්‍යාවක් සලකා බලන්නට වෙනවා. හැබැයි කෘත්‍රිම වර්ගීකරණයේදී කලින් තීරණය කරගත්ත තෝරාගත්ත ලක්ෂණ කීපයක් පමණයි අපි සලකා බලන්නේ. මේවා තමයි වෙනස්කම්. අපිට 9 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. වර්ගීකරණ ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නාවලියක් තියෙන හරිම සරල කෙටි ප්‍රශ්නාවලියක්. විද්‍යාත්මකව ජීවීන් වර්ගීකරණයේ පුරෝගාමියා කවුද? ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් කියන මේ මහා දාර්ශනිකයා තමයි පිළිතුර වෙන්නේ. ඇරිස්ටෝටල්. 10 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ඇරිස්ටෝටල්ගේ ජීවීන් වර්ගීකරණය ලියන්න. දරුවනේ ඇරිස්ටෝටල් තමයි ශාක සහ සතුන් ලෙස ජීවීන් මුල්වරට වර්ග කළේ. ඊට පස්සේ තවදුරටත් සතුන්ව වර්ග කළා නිර්ණායක 3ක් පදනම් කරගෙන. මොනවද? සංචරණ විධි, ප්‍රජනන විධි, රතු රුධිරය ඇති නැති බව අනුව අන්න එහෙමයි වර්ග කළේ. හරි. අපි ලියමු. ජීවීන් ශාක හා සතුන් ලෙස ආකාර දෙකකට වර්ග කළේය. ඊළඟ කරුණ තමයි සංචරණ විධි, ප්‍රජනන විධි හා රතු රුධිරය ඇති නැති බව අනුව රතු රුධිරය ඇති නැති බව අනුව තව දුරටත් සතුන් වර්ග කළේය. තවදුරටත් සතුන් වර්ග කළේ.
ඒ අනුව ඇරිස්ටෝටල්ගේ වර්ගීකරණය ගැන කියන්න තියෙන ජීවීන් ශාක සහ සතුන් ලෙස මුල් වරට වර්ග කළා කොටස් දෙකකට. සතුන් තවදුරටත් වර්ග කළා නිර්ණායක 3ක් පදනම් කරගෙන. සංචරණ විධි, ප්‍රජනන විධි සහ රතු රුධිරය ඇති නැති බව අනුව වර්ග කළා. අපි එහෙමනම් 11 වෙනි ප්‍රශ්නෙට යමු වෙමු. ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයෙක් වෙච්ච තියෝපැස්ටස්ගේ ජීවි වර්ගීකරණයන් ලියා දක්වන්න කියනවා. තියෝපැස්ටස් උද්භිද විද්‍යාව පැත්තට තමයි ගොඩක් නැඹුරු වුණේ ශාක විද්‍යාව පැත්තට. ඒ නිසාම ශාකවල දේහ විලාසය පදනම් කරගෙන වර්ග 3කට බෙදුවා. පඳුරු, පැලෑටි, වෘක්ෂ විදිහට. පළවෙනි කාරණාව ශාක දේහ විලාසය පදනම් කරගනිමින් වෘක්ෂ, පඳුරු හා පැලෑටි ලෙස ශාක වර්ග 3කට වර්ග කළේය. ඒක තමයි පළවෙනිම දේ. ශාක දේහ විලාසය පදනම් කරගෙන වෘක්ෂ, පඳුරු, පැලෑටි කියලා වර්ග 3කට බෙදුවා. ඊළඟ කාරණාව තමයි දරුවනේ මේ ශාකවල ජීවන කාලය නැත්නම් ආයු කාලය සලකලා ඒක වාර්ෂික ශාක, ද්විවාර්ෂික ශාක, බහුවාර්ෂික ශාක විදිහට ශාක වර්ගීකරණය කළා. ඒකත් අපිට ලියන්න පුළුවන්. ශාකවල ජීවන කාලය සලකා ඒක වාර්ෂික, ද්විවාර්ෂික හා බහුවාර්ෂික ලෙස ශාක වර්ග කළේය. අපි මේ ප්‍රශ්නයේ සාරාංශයකට එමු. තියෝපැස්ටස්ගේ වර්ගීකරණය කොහොමද කරේ? ශාක දේහ විලාසය සලකලා වෘක්ෂ, පඳුරු, පැලෑටි කියලා ශාක වර්ග 3කට බෙදුවා. ශාකවල ජීවන කාලය නැත්නම් ආයු කාලය සලකලා ඒක වාර්ෂික, ද්විවාර්ෂික සහ බහුවාර්ෂික කියලා වර්ග 3කට බෙදුවා. 12 වන ප්‍රශ්නයට යොමු වෙමු. කැරොලස් ලිනේයස්ගෙන් ජීවි වර්ගීකරණය සඳහා ඉටු මෙහෙයන් මොනවද? මෙහෙයන් 4ක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ශාක සත්ව රාජධානි හඳුන්වා දීම. ශාක හා සත්ව රාජධානි හඳුන්වා දීම. ඒක එකක්. දෙවැනි එක මොකද්ද? දරුවනේ ශාක 6000ක් පමණ තක්සෝන දූරාවලියකට ඇතුළත් කරලා වර්ග කළා. ඔහු භාවිතා කරපු තක්සෝන වෙන්නේ විශේෂය ගණය, ඒ වගේම ගෝත්‍රය, වර්ගය කියන තක්සෝන. ඒක අපිට ලියන්න පුළුවන්. ශාක 6000ක් පමණ තක්සෝන දූරාවලියකට ඇතුළු කර වර්ග කළේය. එම තක්සෝන වන්නේ අපි ඉහළ ඉඳලා කිව්වොත්, ඒ කියන්නේ විශාලම තක්සෝනේ ඉඳලා කිව්වොත් වර්ගය, ගෝත්‍රය, ගණය හා විශේෂයයි. තුන්වෙනි කාරණාව, තුන්වෙනි වැදගත් මෙහෙය තමයි සපුෂ්ප ශාකවල පුෂ්පයක පවතින රේණු ගණන, කීල ගණන අනුව සපුෂ්ප ශාක වර්ගීකරණය කළා. සපුෂ්ප ශාකවල, ඒ කියන්නේ මල් පිපෙන ශාකවල පුෂ්පයක අඩංගු රේණු ගණන, කීල ගණන පදනම් කර ගනිමින් සපුෂ්ප ශාක වර්ග කළේය. සපුෂ්ප ශාක වර්ග කළා. ඒ විතරක් නෙමෙයි, ද්විපද නාමකරණය හඳුන්වා දුන්නා. ජීවින්ව විද්‍යාත්මකව
නාමකරණය සඳහා ද්විපද නාමකරණය හඳුන්වා දෙන ලදී. ඒ අනුව දරුවනේ කැරොලස් ලිනේස්ගෙන් රූ මෙහෙයන් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ශාක සත්ව රාජධානි හඳුන්වා දුන්නා. දෙවැනි මෙහෙය තමයි ශාක 6000ක් පමණ තක්සෝන දූරාවලියකට ඇතුළත් කරලා වර්ගීකරණය කළා. එතන තිබ්බ තක්සෝන තමයි වර්ගය, ගෝත්‍රය, ගණය, විශේෂය කියන තක්සෝන. ඒ වගේම සපුෂ්ප ශාකවල පුෂ්පයක පවතින රේණු ගණන, කීල ගණන පදනම් කරගෙන සපුෂ්ප ශාක වර්ග කළා. ඒ විතරක් නෙමෙයි. ජීවින්ව විද්‍යාත්මකව නාමකරණය සඳහා ද්විපද නාමකරණ ක්‍රියාවලිය, ඒකේ නීති රෙගුලාසි හඳුන්වා දුන්නා. එමනම් අපි 13 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ අර්නස්ට් හේකල් විසින් ජීවි වර්ගීකරණයට ඉටු කරපු මෙහෙයන් ලියන්න කියනවා. එකක් තමයි තුන්වන රාජධානිය ලෙස ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වා දීම. දෙවැනි එක තමයි වංශය නැමැති තක්සෝනය හඳුන්වා දීම සහ තවත් ජීවි වර්ගීකරණයන් රාශියක් සිදු කිරීම. තුන්වන රාජධානිය ලෙස ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වා දීම. වංශය නැමැති තක්සෝනය හඳුන්වා දීම. තවත් ජීවි වර්ගීකරණයන් සිදු කිරීම. තවත් විවිධ ජීවි වර්ගීකරණයන් සිදු කිරීම. ඒ අනුව අර්නස්ට් හේකල් විසින් ජීවි වර්ගීකරණයට ඉටු කරපු මෙහෙයන් 3ක් තියෙනවා. තුන්වෙනි රාජධානිය විදිහට ප්‍රොටිස්ටා රාජධානිය හඳුන්වා දීම, ඒ වගේම වංශය නැමැති තක්සෝනය හඳුන්වා දීම, ඒ වගේම තවත් ජීවි වර්ගීකරණයන් සිදු කිරීම. ඒ අනුව දරුවනේ අපිට පුළුවන් 14 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. 13 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරපු නිසා අපි 14 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. රොබර්ට් එච් විටේකර් විසින් ජීවි වර්ගීකරණයට ඉටු කළ මෙහෙය ලියන්න. රොබර්ට් එච් විටේකර් විසින් ජීවි වර්ගීකරණයට ඉටු කරපු මෙහෙය මොකද්ද? මෙයා ඉදිරිපත් කරා රාජධානි 5 වර්ගීකරණය. මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. ඒකට යොදාගත්ත නිර්ණායක මොනවද? එකක් තමයි සෛල සංවිධානයේ ස්වභාවය, ඒක සෛලික බහුසෛලික බව සහ පෝෂණ විලාශය. ඒකයි අපිට ලියන්න තියෙන්නේ. හරි, අපි ලියමු. රාජධානි 5 වර්ගීකරණය ඉදිරිපත් කළේ. එම රාජධානි වන්නේ මොනෙරා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ හා ඇනිමාලියාය. දරුවනේ 15 වෙනි ප්‍රශ්නය. රාජධානි 5 වර්ගීකරණයට යොදාගත්ත නිර්ණායක මොනවද? අපි කලින් ප්‍රශ්නේදී රාජධානි 5 ගැන කිව්වා. නිර්ණායක ගැන අපිට මේ ප්‍රශ්نين තමයි අහන්නේ. නිර්ණායක 3ක් තියෙනවනේ. මොනවද? ඒ තමයි සෛල සංවිධානයේ ස්වභාවය, ඒ වගේම ඒක සෛලික බහුසෛලික බව සහ අවසාන වශයෙන් පෝෂණ විලාශය. සෛල සංවිධානයේ ස්වභාවය, ඒක සෛලික බහුසෛලික බව, පෝෂණ විලාසය. මේව තමයි රාජධානි 5 වර්ගීකරණයට යොදාගත්ත නිර්ණායක වන්නේ. අපි එමනම් 16 වෙනි ප්‍රශ්නෙට යමු. කාල් වූ ඉදිරිපත් කරපු වර්ගීකරණය කුමක්ද? අධිරාජධානි 3 වර්ගීකරණය. කාල් වූ ඉදිරිපත් කරේ අධිරාජධානි 3 වර්ගීකරණය.
අධිරාජධානි 3 වර්ගීකරණය තමයි කාල් වූස් විසින් ඉදිරිපත් කළේ. ඊළඟ ප්‍රශ්නය. ප්‍රධාන අධිරාජධානි නම් කරන්න. දරුවනේ ප්‍රධාන අධිරාජධානි 3ක් තියෙනවා. මොනවද? බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය සහ යූකැරියා අධිරාජධානිය. අපි ලියමු. බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය, යූකැරියා අධිරාජධානිය. මෙන්න අධිරාජධානි. බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය සහ යූකැරියා අධිරාජධානිය. අපි 18 වන ප්‍රශ්නයට යමු. දරුවනේ නූතන වර්ගීකරණයන් පදනම් වෙලා තියෙන අණුක ජීව විද්‍යාත්මක නිර්ණායක මොනවද කියලා අහනවා. ප්‍රධාන නිර්ණායක පහක් කිව්ව මං. මතකද? වැදගත් ජානවල DNA වල නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව්වල නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව්වල තියෙන DNA වල නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. RRNA වල නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. ඒ වගේම සුලභ ප්‍රෝටීන වල නැත්නම් බහුල ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. සෛලීය සංඝටක වල අණුක ව්‍යුහය. මෙන්න මේ කරුණු පහ තමයි ලියන්න ඕනේ. අපි ලියමු. වැදගත් ජානවල DNA හි නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව DNA හි නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල ඒ වගේම රයිබෝසෝමී RNA නැත්නම් RRNA හි නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. RRNA හි නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල. ඊළඟට සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. ඒ වගේම අවසානයේට සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. මේවා තමයි නූතන වර්ගීකරණයන් පදනම් වෙලා තියෙන අණුක ජීව විද්‍යාත්මක නිර්ණායක වෙන්නේ. මොනවද? වැදගත් ජානවල DNA හි නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල, මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව DNA වල නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල, RRNA හි නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙල, සුලභ නැත්නම් බහුල ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල සහ ඒ වගේම සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. එමනම් දරුවනේ අපි 19 වන ප්‍රශ්නයට යමු වෙමු. වෛරස කෘත්‍රිම වර්ගීකරණ කාණ්ඩයක් වීමට හේතුව මොකක්ද? සෛලීය සංවිධානයක් වෛරස් වලට නැති හින්දා. සෛලීය සංවිධානයක් නොමැති වීම. සෛලීය සංවිධානයක් නොමැති වීම. ඒක තමයි වෛරස කෘත්‍රිම වර්ගීකරණ කාණ්ඩයක් වෙන්නට හේතු වුනේ. අපි 20 වන ප්‍රශ්නයට යමු. ප්‍රොටිස්ටා ස්වභාවික තාක්ෂණයක් නොවීමට හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුක්ත පූර්වජයන් සිටීම. විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුක්ත පූර්වජයන් සිටීම. ඒක තමයි හේතුව. විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුක්ත පූර්වජයන් සිටීම. විවිධ පරිණාමික සම්භවයන්ගෙන් යුක්ත පූර්වජයන් සිටීම.
අපි 21 වන ප්‍රශ්නයට යොමු වෙමු. ටැක්සෝනයක් කියන්නේ මොකක්ද? ටැක්සෝනයක් කියලා අදහස් කරන්නේ වර්ගීකරණ දූරාවලියක නැත්නම් ටැක්සෝන දූරාවලියක ඕනෑම වර්ගීකරණ මට්ටමක් නැත්නම් ඒකකයක්. අපිට ලියන්න පුළුවන් ටැක්සෝන දූරාවලියක ඕනෑම වර්ගීකරණ මට්ටමක් නැත්නම් ඒකකයක් ටැක්සෝනයක් කියන්නේ. ටැක්සෝන දූරාවලියක ඕනෑම වර්ගීකරණ මට්ටමක් නැත්නම් වර්ගීකරණ ඒකකයක් තමයි ටැක්සෝනයක් කියලා අදහස් කරන්නේ. 22 වන ප්‍රශ්නය. ටැක්සෝන දූරාවලි මට්ටම් ලියා දක්වන්න. ප්‍රධාන ටැක්සෝන දූරාවලි මට්ටමට අදාළව දූරාවලි ටැක්සෝන 8ක් අපි සාකච්ඡා කළා. ඒ 8 තමයි අපිට ලියන්න ඕනේ. අපි ඉහළ ඉඳලා ලියමු. අධිරාජධානි. අධිරාජධානිය. ඊළඟට රාජධානිය. ඊළඟ දරුවනේ වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. දැන් මෙතනත් විශේෂත්වයක් තියෙනවා. පහළ ඉඳන් ඉහළට යනකොට සිද්ධ වෙන්නේ ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ජීවී සංඛ්‍යාව වැඩි වෙනවා. හැබැයි ඉහළ ඉඳලා පහළට එනකොට වැඩි වෙන්නේ මොකද්ද? පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා. පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා. මේ තමයි ටැක්සෝන දූරාවලි මට්ටම්. අධිරාජධානිය, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. හරි. මේව තමයි දූරාවලි මට්ටම් ලියනකොට අපි අනුපිළිවෙලින් ලියන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. අපි දැන් දරුවනේ 23 වෙනි ප්‍රශ්නයට එනවා. විශේෂයක් සඳහා ජීවිද්‍යාත්මක අර්ථ දැක්වීම ලියා දක්වන්න. සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී සහ සරු ජනිතයන් නිපද විය හැකි ජීවීන් කණ්ඩායමට තමයි විශේෂයක් කියලා කියන්නේ. සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී සහ සරු ජනිතයන් නිපද විය හැකි ජීවීන් කණ්ඩායම. බලන්න. සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී හා සරු ජනිතයන් නිපද විය හැකි ජීවීන් කණ්ඩායම. විශේෂයකි. සමාන ලක්ෂණ පොදුවේ දරන අන්තර් අභිජනනයෙන් ජීවී හා සරු ජනිතයන් නිපද විය හැකි ජීවීන් කණ්ඩායම තමයි විශේෂයක් සඳහා ජීවිද්‍යාත්මක අර්ථ දැක්වීමේදී අපි පැහැදිලි කරන්නේ. එhmenan අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. අපි 24 වෙනි ප්‍රශ්නයට එමු. රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය ලියන්න. මොකද්ද මෙතෙන්ද කියන්නේ? ශරීර හැඩය සහ වෙනත් ව්‍යුහ ලක්ෂණ වැනි රූප විද්‍යාත්මක නිර්ණායක භාවිතා කරලා ජීවීන් වෙන් කරලා හඳුනා ගැනීම තමයි අපි රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය කියලා අදහස් කරන්නේ. අපි ලියන ගමන් කතා කරමු. බලන්න මතක් කරන්න. ශරීර හැඩය හා වෙනත් ව්‍යුහ ලක්ෂණ වැනි රූප විද්‍යාත්මක නිර්ණායක භාවිතා කරමින් ජීවීන් වෙන්කර හඳුනා ගැනීම. ශරීර හැඩය සහ වෙනත් ව්‍යුහ ලක්ෂණ වැනි රූප විද්‍යාත්මක නිර්ණායක භාවිතා කරමින් ජීවීන් වෙන්කර හඳුනා ගැනීම තමයි රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය කියලා අදහස් කරන්නේ. දරුවනේ 25 වෙනි ප්‍රශ්නය. පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය ලියන්න. මොකද්ද පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය කියන්නේ?
මෙතනදී අදහස් කරන්නේ දරුවනේ විශේෂයක් තමන්ගේ පරිසර නිකේතනය සහ ඒ විශේෂයේ සමාජිකයන් පරිසරයේ ජීවී සහ අජීවී සංඝටක සමග සිදු කරන ලබන අන්තර්ක්‍රියාත් සියල්ලේත් එකතුව සලකා බලමින් අර්ථ දැක්වීම. බලන්න. විශේෂයක් පරිසර නිකේතනය හා විශේෂයේ සමාජිකයන් පරිසරයේ ජීවී හා අජීවී සංඝටක සමග සිදු කරනු ලබන අන්තර්ක්‍රියා සියල්ලේත් එකතුව සලකා බලමින් අර්ථ දැක්වීම. විශේෂයක් පරිසර නිකේතනය සහ විශේෂයේ සමාජිකයන් පරිසරයේ ජීවී සහ අජීවී සංඝටක සමග සිදු කරනු ලබන අන්තර්ක්‍රියා සියල්ලෙත් එකතුව සලකා බලමින් අර්ථ දැක්වීම තමයි දරුවනේ පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය කියලා කියන්නේ. අපි නම් ඊළඟ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙමු. වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය. මේක හරිම සරල අර්ථ දැක්වීමක්. පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන ඒකයිකයන්ගේ කුඩාම කණ්ඩායමක් ලෙස අර්ථ දැක්වීම තමයි වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය කියන්නේ. බලන්න. පොදු පූර්වජයෙකුගෙන් පැවත එන ඒකයිකයන්ගේ කුඩාම කණ්ඩායම ලෙස අර්ථ දැක්වීම. පොදු පූර්වජයෙකුගෙන් පැවතෙන ඒකයිකයන්ගේ කුඩාම කණ්ඩායම ලෙස අර්ථ දැක්වීම තමයි වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය කියලා අදහස් කරන්නේ. එhmenan අපි 27 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ අපි ඊළඟට යොමු වෙන්නේ ගණනාමය යනු කුමක්ද? ගණනාමය කියන්නේ විද්‍යාත්මක නාමයේ පළමු පදය. මේක නාම පදයක් කියන එක මතක තියාගන්න ඕනේ. විද්‍යාත්මක නාමයේ පළමු පදයයි ගණනාමය නාම පදයකි. ගණනාමය කියන්නේ නාම පදයක්. අපි 28 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. සුළු නාමය යනු කුමක්ද? දැන් විද්‍යාත්මක නාමයේ දෙවන පදය තමයි සුළු නාමය. මේකට විශේෂිත නාමය කියලාත් කියනවා. සුළු නාමයේදී සිද්ධ කරන්නේ ඒ ජීවියාගේ යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක් විදිහටයි සුළු නාමය පවතින්නේ. විද්‍යාත්මක නාමයේ දෙවන පදයයි විශේෂිත නාමය ලෙසද හඳුන්වයි. ජීවියාගේ යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයකි. ජීවියාගේ යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයකි. ඒ තමයි සුළු නාමය යනු කුමක්ද කියන 28 වෙනි ප්‍රශ්නය. අපි එමු 29 වෙනි ප්‍රශ්නෙට. ටිකක් ලොකු උත්තරයක් අපිට ලියන්න තියෙන ප්‍රශ්නයක්. ද්විපද නාමකරණයේ අන්තර්ජාතික සංකේත මොනවද? ද්විපද නාමකරණය. පළවෙනිම
නීතිය තමයි නැත්නම් අන්තර්ජාතික සංකේතය තමයි දරුවනේ විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්නට බැහැ. විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්නට බැහැ. ඒක තමයි පළවෙනිම අන්තර්ජාතික සංකේතය. අපි ලියමු. විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කළ නොහැක. විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්න බෑ. ඒක පළවෙනි නීතිය. දෙවැනි එක තමයි නාමකරණයන් සියල්ලම ලතින් හුරුවක් ගන්නවා සටහන් තබන්නට රෝමන් අක්ෂර නැත්නම් ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරනවා. නාමකරණයන් ලතින් හුරුවක් ගන්නා අතර නාමකරණයන් ලතින් හුරුවක් ගන්නා අතර සටහන් කිරීමට රෝමන් අක්ෂර භාවිතා වේ. රෝමන් අක්ෂර භාවිතා වෙනවා. දරුවනේ පළමු පදයේ ගණනාමයයි දෙවන පදයේ සුළු නාමයයි පද දෙකම එකට ගත්තම විද්‍යාත්මක නාමය නැත්තම් විශේෂ නාමය කියලාත් හඳුන්වනවා. පළමු පදය ගණනාමයයි දෙවන පදය සුළු නාමය නැත්තම් විශේෂිත නාමයයි. පද දෙක එක්ව ගත් විට විශේෂ නාමය හෙවත් විද්‍යාත්මක නාමයයි. විශේෂ නාමය හෙවත් විද්‍යාත්මක නාමයයි. ඊළඟ කාරණාව තමයි මේ අතින් ලිවීමේදී පද යටින් වෙනම ඉරියඳින්න ඕනේ. මුද්‍රණයේදී ඇල අකුරු නැත්තම් ඉටැලික්ස් භාවිතා කරන්නට ඕනේ. අතින් ලිවීමේදී පද දෙක යටින් වෙනම ඉරි ඇඳිය යුතුයි. මුද්‍රණයේදී ඇල අකුරු නැත්නම් ඉටැලික්ස් භාවිතා කළ යුතුයි. ඊළඟට දරුවනේ විද්‍යාත්මක කාර්යභාරයන් වලදී නාමකරණය හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ නම කෙටි කර හෝ නමේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් ලෙස නාමය අගින් සුළු නාමයට පසුව ලියා දක්වන එක ලතින් ස්වරූපයක් ගන්නෙ නැහැ. විද්‍යාත්මක කාර්ය භාරයන් වලදී නාමය හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ නාමය කෙටි කර හෝ නාමයේ මුල් අකුර කැපිටල් ලෙස හෝ සුළු නාමයට පසුව යොදයි. අපි තව ටිකක් පිළිතුර ලියමු.
එතකොට සුළු නාමයට පසුව යොදනවා. ඒ වගේම මෙය ලතින් ස්වරූපයක් ගන්නෙ නැහැ. එකත් ලියන්න පුළුවන්. මෙය ලතින් හුරුවක් නොගනී. ඒ වගේම දරුවනේ අපිට ලියන්න පුළුවන් තව නීති දෙකක් තියෙනවා. එකක් තමයි ගණනාමේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉතිරි අකුරු සිම්පල්, සුළු නාමේ සියලු අකුරු සිම්පල් වෙන්න ඕනේ. එකත් ලියමු. ගණනාමයේ පළමු අකුර කැපිටල් වන අතර ඉතිරි අකුරු සිම්පල් වේ. සුළු නාමයේ සියලු අකුරු සිම්පල් වේ. සිම්පල් වේ. තවත් අපිට එක නීතියක් ලියන්න පුළුවන්. අපි මේ නීතිය ලියමු. ඒ තමයි දරුවනේ උපවිශේෂයක් හෝ ප්‍රභේදයක් නාමකරණය සඳහා තෙවන පදයක් භාවිතා වන බව. උපවිශේෂයක් හෝ උපප්‍රභේදයක් නාමකරණය සඳහා තෙවන පදයක් භාවිතා වේ. තෙවන පදයක් භාවිතා වේ. හරි. ඒ අනුව අපි ද්විපද නාමකරණයේ මූලික අන්තර්ජාතික සංකේත සියල්ලම කතා කරා. අපි එක වතාවක් මතක් කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. අපි මොනවද කිව්ව? අපි පිළිතුරට ගොනු කරපු දේවල් මොනවද? විශේෂ දෙකකට කිසි විටකත් දරුවනේ එකම නාමයක් භාවිතා කරන්නට බැහැ. විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්නට බැහැ. නාමකරණයන් ලතින් හුරුවක් ගන්න අතර ඒවා සටහන් තබන්නට රෝමන් අක්ෂර නැත්නම් ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරනවා. පළමු පදයේ ඝන නාමයයි දෙවන පදයේ සුළු නාමය නැත්නම් විශේෂිත නාමයයි පද දෙක එක්ව ගත් විට විශේෂ නාමය හෙවත් විද්‍යාත්මක නාමයයි. ඝන නාමයේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් වෙන්න ඕනේ. ඉතිරි අකුරු සිම්පල් අකුරු වෙන්න ඕනේ. සුළු නාමයේ සියලු අකුරු සිම්පල් අකුරු වෙන්න ඕනේ. දරුවනේ අතින් ලිවීමේදී පද යටින් වෙන වෙනම ඉරි අඳින්න ඕනේ. හැබැයි මුද්‍රණයේදී ඉටලික්ස් නැත්නම් ඇලකුරු භාවිතා කරන්නට ඕනේ. විද්‍යාත්මක කාර්යභාරයන් වලදී නාමකරණය හඳුන්වා දුන්න විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ නම කෙටි කර හෝ නමේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් ලෙස සුළු නාමයට පසුව සුළු නාමයට අගින් ලියා දක්වන්නට ඕනේ. ඒ වගේම උපවිශේෂ හෝ ප්‍රභේද නාමකරණය සඳහා අපට තෙවන පදයක් භාවිතා කරන්නටත් පුළුවන්. මෙන්න මේ කාරණා තමයි ලියන්නට ඕනේ. එhmenan දරුවනේ අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. අපි 30 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙනවා. දෙබෙදුම් සුචි භාවිතයේ වාසි මොනවද? දැන් දෙබෙදුම් සුචි කියන්නේ කෘත්‍රිම වර්ගීකරණ පද්ධති වර්ගයක්. ඒ නිසා කෘත්‍රිම වර්ගීකරණ පද්ධති වල තියෙන වාසිම බය නැතුව අපිට මෙතෙන්ටත් ලියන්න පුළුවන්. එhmenan ලක්ෂණ තෝරා ගැනීම සහ භාවිතයේ පහසුයි. තව තවත් ජීවි කාණ්ඩ ඇතුළත් කරලා වර්ගීකරණය පුළුල් කරගන්න පුළුවන්. ඒ වගේම නිර්ණායක වෙනස් කරලා උවත් භාවිතා කරන්නට පුළුවන්. මේ තුනම අපිට වාසි විදියට ලියන්න පුළුවන්. අපි ලියමු. භාවිතය පහසුයි, ලක්ෂණ තෝරා ගැනීම පහසුය. භාවිතය පහසුයි, ලක්ෂණ තෝරා ගැනීම පහසුයි. තවත් ජීවීන් ඇතුළත් කර වර්ගීකරණය පුළුල් කළ හැකිය. තවත් ජීවීන් ඇතුළත් කර වර්ගීකරණය පුළුල් කළ හැකි වීම. ඒ වගේම නිර්ණායක වෙනස් කර භාවිතා කළ හැකි වීම
නිර්ණායක වෙනස් කර භාවිතා කළ හැකිවීම. මේව තමයි දෙබිදුම් සුචි භාවිතයේ පවතින වාසි වෙන්නේ. මේ අනුව දරුවනේ ජීවින් වර්ගීකරණය නාමකරණය තක්සෝන දූරාවලිය හා සම්බන්ධ ප්‍රශ්නාවලිය ප්‍රශ්න 30කින් යුක්ත ප්‍රශ්නාවලිය මුළුමනින්ම මම සාකච්ඡා කළා ඔබ සමග. ඔබට දැන් මේ කරුණු සියල්ලම නැවත ආවර්ජනය කිරීමට පුළුවන්. එවනම් අපි තවත් තුන්වන ඒකකයේ පාඩමකින් ඉදිරියේදී මුණ ගැහෙමු. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ අධිරාජධානි පිළිබඳවයි. අධිරාජධානි වල ලක්ෂණ වෙනස්කම් සංසන්දනය කරමින් ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපීම සිදු කරනවා. එමනම් ඒ සමග ඔබට එකතු වන්නට පුළුවන්. එතෙක් සුබ දවසක්.